समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता सद्धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सभयोचेसो मग्गो संपत्ति भगोच सकुंटकोच सहा नोच उम्मग्गोच कुम्मग्गोच दुहितिकोच तीति ඒ භාග්‍යවත් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ධර්මයෙන් සැනසීමටපත් උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඊ타මත්ම සත්පුරුෂව ප්‍රඥා නාලිකාවෙන් මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය එක් කරන්නට යෙදෙන්නේ අංක 32න් 4 නියදගල පනිපිටිය ලිපිනයෙහි පදිංචි පූර්ණිකා ප්‍රසාදනී සේරම් ඒ වගේම ට්‍රිංචිකා චාන්දනි සේරම් තමිලා ලසන්ති සේරම් යන දීනිවරුන් තිදෙනා මේ පින්කමේ දායකත්වයේ දරනවා. අරමුණු කොට තිබෙනවා මීට අවුරුදු වසරකට පෙර පරලෝසපත් වූ පියාණන් වන අංක 197 ආටිගල පාර මීගොඩ පදිංචිව සිටි සේරම්ගේ දොන් ප්‍රේමදාස සේරම් මහත්මයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නත් මීට වසර කීපයකට පෙර පරලෝසපත් යහම්පත් ආරච්චිගේ සෝමාවතී පුංචි අම්මාට සහ රූපරත්න සමරතුංග බාප්පාටද පින් අනුමෝදන් කරන්න. ඒ වගේම යහම්පත් ආරච්චිගේ ඥානවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න. අපි හැම දිනාටද වහවහ ධර්මාවබෝධයේ පිණිසම මේ පින් කුසල් උපකාර වේවා යන ප්‍රාර්ථනාව ඇතිව ඇත්ත මේ පින්කම සිද්ධ කරනවා. ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනා කරනු ලබන සියලුම ස්වාමින් වහන්සේලාට පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමටම මේ පින් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් ස්වාමින් වහන්සේ කැමැති මේ ජීවිතයේදීම නිවන සඳහා උපකාර වන දහම් කරුණු කිහිපයක් පහදා දෙන්න කියන ආරාධනාවෙන් තමයි ඔයත් මේ ආරාධනාව සිදු කරන්නේ. ඉතින් ඔයත්තන්ටත් මටත් උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ කුසල් නිවන් දොරටුවක් බවට පත් වේවා යන ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කරමු. ප්‍රඥා නාලිකාවේ සියලුම ස්වාමින් වහන්සේලා කිව්වහම බොන තරම් බණ අහනවා ඇති නාලිකාවේ. ඒ නිසානේ ඔබ එහෙම ප්‍රාර්ථනා කරන්නේ. අපිට මේ ජීවිතේම නිවන් ලබන්න නම් පළවෙනිම හේතුව තමයි සංසාරේ බය දකින්න ඕන. සසර බය දැක්කොත් විතරයි නිවන් දකින්න අරමුණු ඇතිව කුසල් වඩා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සසර බය දකින එක්කෙනෙක් තමයි භික්ෂුව කියලා කියන්නේ. ඒ නිසා තමයි භික්ෂුව කුඩා වූ වරදෙහිද බය දැක නිවැරදි වෙන්න වෑයම් දරන්නේ. එතකොට මේ භවයේදීම නිවන් දකින්න ඕන කියලා බලාපොරොත්තුව තියෙනවා නම්
ඒ ශ්‍රාවකයා කළ යුත්තේ අප්‍රමාදීව ගුණධම් වඩන එක. කොයිතරම් අප්‍රමාදීවද? අපි මේ ගන්න හුස්ම රැල්ලක් තියෙනවනේ. දැන් ඔබ වෛද්‍යවරු ළඟට බෙහෙත් ගන්න ගිහිල්ලා ඇතේනේ. මොන ලෙඩේ හැදිලා ගියත් දොස්තර නෝන කෙනෙක් හරි මහත්තයෙක් හරි කියනවාද නෝනා හුස්ම ගන්න නැතුව ඉන්න කියලා? කෑම කන්න නැතුව ඉන්න කියලා කියයි. වතුර බොන්න නැතුව ඉන්න කියලා කියයි. අතපය හොල්ලන්න නැතුව ඉන්න කියලා කියයි. නේ? ඔය ඔක්කොම ටික කියයි. කවුරු හරි කෙනෙක් කියනද හුස්ම ගන්න නැතුව ඉන්න කියලා? කවුරුත් කියන්නේ නැහැ. හුස්මටත් වඩා අපි බය වෙන්න ඕන වේගවත් මොකටද? සංසාරෙට. ආන්ගේ සසරට බය වෙන ශ්‍රාවකයා ඔය සුළු තැන්වලදී නිවන් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ නිවන කියන්නේ ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් දෙයක් කියලා. ඒකට ආමිසයට විතරක් බර වෙන්නේ නැහැ. මං කියන්නේ ඒකින්ද ආමිසය එපා කියලා නෙවෙයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් සයනස මේ කියන්නේ ආමිසය එපා ප්‍රතිපත්තියෙන්ම නිවන් දකින්නද කියලාද කියලා නෑ. ආමිසය නිවන සඳහා යම් පිටුවහලක් වෙන එක ඇත්ත. හැබැයි ආමිසයට වඩා පිටුවහලක් වෙන මොකක්ද? ප්‍රතිපත්තිය. ආමිසයට වඩා වටින්නේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්ති නිවැරදිව පූර්ණේ කරන්න පුළුවන් ඔබට සංසාරේ බය දකින්න පුළුවන් නම්. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ භවය තුලදීම නිවන් ලබන්න ඕන නම් ඔබ අහන්න මොන සූත්‍රයක් තමයි දේවදූත සූත්‍රය. අහලා තියෙනවද ඒක? දේවදූත සූත්‍රය කියවනකොට මේ ක්ලාන්ත වෙන්න එනවානේ. ඒ තරම් සංසාරයේ බය ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඇයි එහෙම දේශනා කළේ? සිව්පසීල ගන්නද? දායකව බය කරන්නද? එකක් නෙවෙයි. මේ ඔබත් මමත් සංසාරයේ විඳින්න තියෙන විඳමින් ඉන්න දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදු නිතින්ම දැකලා දේශනා කළා. ඒකට කියන දේවදූත සූත්‍රය කියලා. නිකන් විවේකයක් හම්බ වෙන වෙලාවට ඔක කියවගෙන බලන්න. එතකොට හිතෙනවා සංසාරේ කොච්චර දුකක්ද කියලා. ඒකේ කාරණා කීපයක් විතරක් ඔබට මම මතක් කරන්නම්. ඔය මේ දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන තැනදීම කියනවා මහණෙනි ඇස් ඇති කෙනෙකුට ගෙවල් දෙකක් ඉස්සරහා හිටගෙන ඉන්නකොට ඉස්සරහා ගෙදරට ආපු කෙනායි මෙහා පැත්තේ ගෙදරට ආපු කෙනායි කියන්න පුළුවන්ලු. දැන් ඔයත් අන්න කියන්න බැරිද? අපේ ගෙදර ඉස්සරහා තියෙන ගෙවල් දෙකක් තිබුණොත් ඒ ගෙවල් දෙකට ආව ගියපු කෙනෙක් අපින් ඇහුවොත් අපි යාට කියනවානේ අපේ ගෙදරට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ගියවා දැක්කද කියලා. හදි අපි කියන කොයි වගේද? එක්ක පිරිමි කෙනෙක් ආවාය, නැත්තම් ස්ත්‍රී කෙනෙක් ආවාය, නැත්තම් හාමුදුරු කෙනෙක් ආවාය. මොකාකෝ අපි කියලා අපි ඒ ආපු කෙනා ගැන කියනවා. කියන්නේ මොකක් නිසාද? අපි ඇහෙන් එයා දැක්ක නිසා. බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් දැකලා කියන අපේ මහගෙදර ගැන. අපේ මහගෙදර කියන්නේ කොහෙද? සතර අපාය. මහණනි ඇස් ඇති කෙනෙක් රූප දැකලා ඒ දැක්ක රූපය ගැන විස්තර කරනවටත් වඩා දැන් අපි ගෙදර ඉස්සරහින් කෙනෙක් ආවා ගියා කියලා අපි ආයේ නම දන්නේ නැහැ. එයාගේ ගම දන්නේ නැහැ. එයාගේ උපන් තැන දන්නේ නැහැ. ආවේ මොකටද කියලා දන්නේ නැහැ. ගියේ මොකටද කියලා දන්නේ නැහැ. අපි ඔක්කොම ටික කරන්නේ උපකල්පනය කරන එක. නැද්ද? අපි කරන්නේ උපකල්පනය කරන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම උපකල්පනය කරලා බලට කියන්නේ කියනවා. සත්වයා සසර දුකට වැටෙන්නේ හේතුව මම දැනගෙනයි කියන්නේ කියනවා. සසර දුකෙන් අත් මිදෙන මග මම දැනගෙනයි කියන්නේ කියනවා. සසර මගෙන් අත් මිදෙන මග මම වඩලයි ඔබලට කියන්නේ කියනවා. ඒ නිසා සතර අපායට වැටෙන සත්වයා වැටෙන්නෙම කය සංවර වීමෙන්මයි. වචන අසංවර වීමෙන්මයි. මනස අසංවර වීමෙන්මයි. සිත කය වචන කියන තුන්දොර අසංවර වීමෙන්ම සත්වයාගෙන් උපදිනවා කියන කොහෙද? සතර අපායේ. ඔයත් අහලා තියෙන යම රජුරුව ගැන නේ? දැන් අපිත් කියනවානේ ගෙදර ඉන්නේ යම රජුරුවෙක් වගේ කෙනෙක් කියලා කියන තැන් තේනවා. එතකොට යම රජුරුව සියලු දෙනාටම සම ලෙස සලකනවා කියනවා. යම රජුරුව හැම දෙනාටම සම ලෙස සලකනවලු. යම රජුරුව හරි කැමැත්තෙන් ඉන්නවා කියන බුදු කෙනෙක් පහළ වෙන කාලෙක මනුස්ස ජීවිතයක් ලබන්න. හිතලා බලන්නකො එතකොට නේ බුදු කෙනෙක් පහළ වෙන කාලෙක මනුස්ස ජීවිතයක් ලබන්න ප්‍රාර්ථනා කරනවලු. කවුද? යම රජුරුව.
සත්වයා මිය පරලොව ගියාට පස්සේ යම රජුරු අභිමුඛවට යනවා. ඒ කියන්නේ රජුරු ඉස්සරහට යනවා. ගියන් පස්සේ යම රජුරු ප්‍රශ්න 4ක් අහනවා කියනවා. මේ ප්‍රශ්න 4 ලෝකේ හැම දෙනාටම පොදුයි. මේ ප්‍රශ්න 4 ලෝකේ හැම දෙනාටම පොදුයි. ඒකේ ප්‍රශ්න 4න් එකක් දෙකක් විතරක් ඔයත් අන්න කියන්නම්. යම රජුරු අහනවලු ඔබ මෙච්චර පව් වැඩ කළේ, මෙච්චර අකුසල් කළේ, මෙච්චර කාය සංවර කරගත්තේ, වචන අසංවර කරගත්තේ, මනස අසංවර කරගත්තේ. ඔබ ඉපදෙන සත්වයේ ඉපදෙන ආකාරය දැක්කේ නැද්ද කියලා අහනවලු. කුඩා දරුවෙක් උපදින විදිහ දැක්කේ නැද්ද කියලා අහනවලු. නෑ කියන්න පුළුවන්ද? නෑ කියන්න බෑ. ඒකට අහනවලු ඉපදෙනවා දැක්කනම් ඇයි ඔබ එච්චර අකුසල් කළේ වගේ අයට කියන. ඔබත් එහෙම ඉපදුණු කෙනෙක් කියලා මට මතක්ුන්නේ නැද්ද කියලා අහනවලු. අනේ ස්වාමීනි මට මතක්ුන්නේ නැහැ කියනකොට කියනවලු මම මොනව කරන්නද එහෙනම් ඉතින් අකුසල කර්මයට මූණ දෙන්න සිද්ධ වෙනවා. ආපහු අහනවලු ඔබ දැක්කේ නැද්ද වයසක කෙනෙක් වැඩිහිටි කෙනෙක් හැරමිටියක් අතේ තියාගෙන ඇවිදගෙන යනවා බත් කන්න ගත්ත බත් ටික ගිල ගන්න බැරි තරම් වයෝවෘද්ධත්වයට පත් වෙලා ඉන්න අය ඔබ දැක්කේ නැද්ද කියලා අහනවලු. අනේ ස්වාමීනි දැක්ක කියනවා. දැක්කට වැඩක් තියෙනවද? ඇයි එහෙනම් ඔබ ඒ වගේ අයට අකටයුතු කංකලේ කියලා අහනවලු. ඒ කියන්නේ වැඩිහිටියන්ට හිංසා පීඩා කළේයි කියලා අහනවා. ඇයි ආචාර ගෝචර සම්පන්නුන් නැත්තේ කියලා අහනවා. අනේ ස්වාමීනි මං හිතුවේ නෑ. ඉතින් මොනව කරන්නද ඉතින්? එහෙනම් ඔබට දඬුවමට මුහුණ දෙන්න වෙනවා. ලෙඩ වෙලා අසනීප වෙලා ඉන්න අය දැක්කේ නැද්ද කියලා අහනවලු. එක තැන මල මූත්‍රා පිට වෙනවා. එක තැන නැගිට ගන්න බැරුව උත්පල වෙලා ඉන්නවා. කොන්දේ සම්පූර්ණ ගෙඩි දාලා සත්තු දාලා ඒ ඇඳුම ඒ තුවාල වල ඇලිලා ඉන්න අය දැක්කේ නැද්ද කියලා අහනවලු. අනේ ස්වාමීනි මං දැක්කා කියනවා. එන දැක්කනම් ඔබට හිතුන්නේ නැද්ද දවසක උඹටත් ඔය වගේ වෙනවයි කියලා? අනේ ස්වාමීනි හිතුවේ නෑ කියනවලු. හිතපු නැති නිසාද කය අසංවර කරගත්තේ. හිතපු නැති නිසාද වචන අසංවර කරගත්තේ. හිතපු නැති නිසාද මනස අසංවර කරගත්තේ කියලා අහුවාම නිරුත්තර වෙනවලු. උත්තරයක් දෙන්න නෑ. දැන් ඔය දේවදූත සූත්‍රේ මන් තියෙන උඩින් පල්ලින් ඔයත් අන්ට මතක් කරගෙන යන්නේ. යම රජුරු ප්‍රශ්න 4 5 අහලා ඉවර වෙනකොට උත්තර දී ගන්න බැරි වුණාම යමපල්ලෝ දෙන්නෙක් ඇවිදින් දෙපැත්තෙන් අල්ල ගන්නවා කියනවා. මොකෙන්ද අල්ලගන්නේ? අත් දෙකෙන් අල්ල ගන්නකොට අපි යන්න බෑ කියලා යටගිරියෙන් කෑමොරසන් දෙන්න පටන් ගන්නවලු. කවුරුත් එතනදී වළක්වන්න කෙනෙක් ඉන්නවද? කවුරුත් වළක්වන්න කෙනෙක් නෑ. යම රජුරු බලාගෙන ඉන්නකොට අත් දෙකෙන් අල්ලගෙන ගිනියම් මෙච්චි යකඩ පොළවක් දක්වා ඇදගෙන යනවා කියනවා. ඒ ගිනියම් මෙච්චි යකඩ උදුන ඒ තැටිය කොයි වගේද කිව්වොත් අඹ දැල්ලක් අලුතෙන් එනකොට අඹ දැල්ලේ පාට තියෙන්නේ ආන් ඔය වගේ පාටකින් යුක්තයි කියනවා. ඒ වගේ යකඩයක් රත් වෙච්ච විදිහක් ඔය ඇත්තන්ට බලන්න ඕන නම් ඔය අනුරාධපුර පැත්තේ ගොවිතැන් කරන කාලවල මිනිස්සු කැටි උදුළු හදවනවා අර මයින හැමකට යකඩ දාලා. එක මිනිස්සෙක් අදිනවා අනිත් පැත්තෙන් ගින්දර එනවා. යකඩ රත් කළාම ඒ කියන අංශක ප්‍රමාණයට ඒ යකඩේ නැවෙනවා. ලාටු වගේ වැක්කිරලා යන තරම් යකඩේ රත් කරන්න පුළුවන්. ආන් ඒ තරම් රත් වෙච්ච යකඩයක් උඩට අරන් යනකොට සම්පූර්ණ හැම පිච්චෙන්න පටන් ගන්නවලු. ඊටර ඔබට හිතෙන්න පුළුවන් අනේ සායනේ එහෙනම් ඒ ඉපදෙන්න අම්මා කවුද? තාත්තා කවුද? මාස 9ක් කුසේ ඉන්නවද? කවුද හි උප්පත්තිය ලබන්නේ? ඒක කර්මානුරූපව ඇතිවන උප්පත්තියක්. නිරලෝක ඉපදින්නේ උපපාතිකවයි. අම්මෙක් නෑ තාත්තෙක් නෑ. ඒ නිසානේ කියන්නේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. මවකගේ කුසක උපදින කෙනෙකුට කියනවා ජලාබුජ සත්වයෝ කියලා. අම්මගේ කුස ඇතුලේ වතුර බෑග් එකක් ඇතුලේ ඉන්න නිසා ජලාබුජ සත්ව කොටසටයි තියෙනවා. ඕකම ඉන්න තව සත්ව කොටසක් පින්වත්නි ඕපපාතිකයි කියලා අම්මෙක් තාත්තෙක් නැතුව කර්මානුරූප උපදින සත්වය ඉන්නවා. අම්මෙක් තාත්තෙක් නෑ කර්මානුරූපවයි. නිරලෝකේ උපදින්නේ සත්වයෝ ගිහින් කර්මානුරූපවයි. ඇයි? කම්මස්ස කෝමි කම්ම දායාදෝ. තමන් කරගත්ත කාය කර්ම තමන් කරගත්ත වචී කර්ම තමන් කරගත්ත මනෝ කර්ම තමන්ම ගෙවන්න ඕන. ඒකට මවෙක් පියෙක් ඕන වෙන්නේ නෑ. අර සත්වය ඇදගෙන යනකොට යටගිරියෙන් කෑමොර සංහඩ දෙනවලු. අරන් යන්න එපයි කියලා.
ඉස්සරලම ඇතුල් වෙන දොරටුවයි ඒ ඇතුල් වුණාට පස්සේ තියෙන ස්ථාන කීපයක පිළිබඳ විතරක් ඔයත්තන්ට කියලා මේ අද ලස්සන උදාහරණයක් එක සූදානම් වෙච්ච සූත්‍රය කියලා දෙන්නම්. අර ඔයතුන සසර බය දකින්න ඕන නිසා. ඒ ඇදගෙන ගියාම පළවෙනි දොරටුවෙන් ඇතුල් වෙනවත් එක්කම අර ගිනි උදුන මත වටනවා කියන උඩ බැලි අතට. ඒ වෙනකොට ඒ නිර්ලෝකයේ ශරීරය අති විශාලයි. සියුම් ශරීරයක් නෙවෙයි විශාල ශරීරයක්. නාභ තල් කඳන් බඳු වෙච්ච හෙල්ල ඇති පුරුෂයෝ 5 දෙනෙක් එනවා කියන පිටුපස්සෙන්. නාභ තල් කඳන් කියන්නේ මොනවද? එකවරක් පමණක් පීදිච්ච තල්ගස් හරිම පුෂ්ටිමත්. දැන් ඔයත් ඔය යාපනයේ පැත්තේ ත්‍රිකුණාමලේ පැත්තේ ගියාම එක සැරයක් මමත් යුද හමුදාවේ බණකට වැඩියා. ඒ දරුවෝ නවතින්න දුන්නු එයාලගේ ක්වාටර්ස් එක ඉස්සරහත් ඔය තල්ගස් ගොඩක් තිබිලා මම එහෙම මේ තල්ගහ කොච්චර කල් පීදිලා නැද්ද කියලා හාඳුරන්නේ දෙවතාවක් විතර පීද. මට ওই සූත්‍රය මතක් වුණා. නාභ තල්ගහක කඳේ මුලත් එක වගේ කඳේ අගත් එක වගේ තරුණයි ඒ තල් කඳ. හැබැයි තල් කඳ පීදිච්ච තැන උලක් වගේ තල් කඳ කරටිය කඩලා වැටුනොත් එතන උලක් වගේ. නාභ තල් කඳම් බඳු හෙල්ල ඇති. ඒතොර එච්චර ලොකු හෙල්ල තියෙන උල් වෙච්ච හෙල්ල අරගෙන නිරිපල්ලෝ 5 දෙනෙක් අපි පිටිපස්සෙන් එනවලු. වැටිච්ච ගමන් මොකද කරන්නේ? හතුරෙක් අපි පිටිපස්සෙන් ආයුධයක් අරන් එනකොට අපේ පාදේ පැටලලා වැටුනොත් මොකද කරන්නේ හතුරා? තියෙන ආයුධෙන් අපිට ගහනවා. ඇයි ගහන්නේ? ආය නැගිටින්න බැරි වෙන විදියට. එහෙනම් අර නිරිසත්වයේ ආවේ විශාල වේදනාවකින්. ඇයි? එන්න කැමැත්තෙන් නෙමෙයි ආවේ අකමැත්තෙන්. ඒ නිසා අර ගිනියම් මෙච්ච යකඩ පොළවේ අතහරිනවලු. අතෑරිච්ච ගමම්ම තියුණු උල් සහිත නාභ තල් කඳම් බඳු හෙල්ල 5ක් ගත්ත පුරුෂයෝ 5 දෙනෙක් ළඟට ඇවිදින් අත් දෙක දෙපැත්තට කරලා අල්ල හිල් වෙන්න අනිනවා කියනවා. අර යකඩේ උල් කරගෙන පසාරු කරගෙන උල ගිහින් එහා පැත්තේ මතු වෙනවා කියනවා. හරියට බිත්තියක තියලා එන ගහනවට වඩා වේදනයි. ආයි ගලවන්න බෑ. අත් දෙකට හෙල්ල 2ක් අනිනවලු. ආයි කොහාටද? කකුල් දෙකට හෙල්ල 2ක් අනිනවා. අත් දෙකටයි කකුල් දෙකටයි යනලා අවසාන හෙල්ල අරගෙන පපුව මැදින් පසාරු කරගෙන යන්න එල්ලෙන් අනිනවා කියනවා. ඇයි පපුවට හෙල්ලෙන් අනින්නේ? පිච්චෙන වේදනාව දරා ගන්න බැරුව කඳ උස්සාවි කියලා. ඒ මේ අතේ පෙරලේවි කියලා. නිරිසත්වයේ ඒ විදිහට සංසාරේ බොහෝ කාලයක් අවුරුදු කල්ප ගානක් අර යකඩ උදුනේ රත් වෙනවා කියනවා. රත් වෙනකොට මොකද වෙන්නේ? හැම පිච්චිලා යනවා කියනවා. හැම පිච්චෙනවත් එක්කම නහර පිච්චිලා යනවා කියනවා. නහර පිච්චෙනවත් එක්ක මස් පිච්චෙනවා කියනවා. මස් පිච්චුනහම ඇටකටු ඇතුලේ තියෙන ඇට මිදුළු බුරු හඬෙන් ගිනි ගන්නවා කියනවා. ඒ තරම් දැඩි වේදනාවක් පළවෙනි දොරටුව ළඟ සත්වයා විඳිනකොට කල්ප ගානක් ගෙවිලා යනකොට ස්වභාවිකවම ආපහු එවෙදින් අනිත් පැත්තට දානවා කියනවා. ඒ කියන්නේ මුණින් අතට දානවා. පළවෙනි පාර උඩ බැලිය අතට දානවා. දෙවෙනි වතාවේදී මුණින් අතට දානවා. මුණින් අතට දානකොට සම්පූර්ණම හැම අඟුරු කෑල්ලක් වගේ පිච්චිලා ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? අර හෙල්ල 4ෙන් ආපහු අනිනවා කියනවා. යටි පැත්තත් අර වගේම ගිනි ගන්නවා කියනවා. ඇට මිදුළු දක්වා. බලන්න කරුමක මහත් අකුසලේ විපාක දෙන විදිහ අර ගුරු පාට තිබුණු හැම දවසෙන් දවස ආපහු යථා ස්වභාවයටම පත් වෙනවා කියනවා. ඒක තමයි උපපාතික කර්මානුරූපව ගෙවන්න තියාම සංසාරේ තියෙන දුක. එතනදී කොහොම හරි හිටිය කියන කල්ප ගාන එතනින් ආපහු එන්න පුළුවන් ද මනුෂ්‍ය ලෝකෙට? ආපහු එතනින් මනුෂ්‍ය ලෝකෙට එන්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි කුසලයේ මතක් වුණොත් ප්‍රබල කුසලයක් මතක් වෙන්න ඕනේ මනුෂ්‍ය ලෝකෙ ඉපදින්න. මං එහෙම වෙච්ච එක් අවස්ථාවක් විතරක් ඔයත්තන්ට කියන්නම්. ඔය යමරජුරුවෝ මේ මිනිස්සෙකුගෙන් ප්‍රශ්නයක් අහනවලු මේ උඹ ඇත්තටම කරගත්ත පිනක් මතක් වෙන්නෙම නැද්ද කියලා. ඊට පස්සේ කියනවා අනේ යමරජතුමනි මට මතක් නම් වෙන්නෙම නැහැ කියලා. ඊට පස්සේදී අර දොරටුව විවෘත කළාම ගිනි දැල් වල සද්ද එනවනේ. දැන් ඔයතෝ ගිනි ගොඩක් ගහලා ගින්දර පත්තු කළාම ඒ ගින්දරේ සද්දයක් එනවා. ඒ ගින්දරේන සද්ද මොන වගේද? ගින්දරේන සද්දේ හරියට අර මේ ලොකු බිමක ඒ කියන්නේ පිට්ටනියක රෙද්දක් වැනුවාම ඒ රෙද්ද ලණුවෙන් ගිලිහිලා යන්නේ නැත්තම් ඒ රෙද්ද පටපට ගාලා මේ අමුතු සද්දයක් එනවා. ඒ රෙද්දම ඒ රෙද්දේ හුලඟත් එක්ක ස්පර්ශ වෙලා.
ගින්දරත් ඔය වගේමයි. ගින්දරත් ලොකු මැලයක් පත්තු වුණාම ওই ශබ්දය ওই විදිහටම එනවා. හාමුදුරුවෝ කොහොමද අහන්නේ? එහෙ ගිහිල්ලා මතක් වෙලාද නැහැ. මගේ තාත්තත් ගොවිතැන් කරපු කෙනෙක්නේ. ඒතකොට හේනක ඒ ගින්දර පත් වෙනකොට ওই ශබ්දේ විදිහටම එනවා. යම රජුරුව දොරට විවෘත කළාම කියනවලු මේ නිරිසත්වයාට උඹට මතක නැද්ද රුවන්වැලි මහා සෑයට කංචුක පූජාවක් කරලා ඒ රෙද්ද හුළඟ යනවා. ඒ වෙලාවේදී පූජාව කරලා උඹ මහමලුවේ ඉඳගෙන ප්‍රාර්ථනා කළා යම රජුරුවන්ට දවසක මේ පින මතකේ රැඳේවා කියන ප්‍රාර්ථනාව. ඇයි මේ? යම රජුරු මතක් කරලා කරපු පින්කමක් ඇති මිනිසෙක් යනකොට යම රජුරුගේ පින්කම මතක් කළා කියන ඔක හරි ලස්සනට තියෙන සීහලට්ට කතාවේ. උදේට කර පින්කම් මතක් කරලා දෙනවා. කල පින්කම් මතක් කරලා දෙනවා. ඒවත් මතක් කරනවා අකුසලුත් මතක් කරලා දෙනවා. එතනින් ගැලවුණා කියලා හිතන්න. එතනින් ගැලවුණා කියලා ස්වභාවිකව ඇති වෙන විපත් වලින් වළකින්නේ නැහැ. තව නිරලෝකයේ තියෙනවා සම්පූර්ණ ගිනියම් වෙච්ච අලු ගොඩක් තියෙන්නේ. ඒ අලු ගොඩේ මඩේ අඩිය තිබ්බහම එරෙනවා වගේ සම්පූර්ණයෙන්ම එරිලා යනවා කියන ගිනියම් වෙච්ච යකඩ අඟුරු ගොඩක. ඒත් සත්‍යයට ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ඉන්පස්සේ ඔයත් අහලා ඇති ඔය කටු ඉඹුල් ගස් කියලා ඉස්සර පන්සල් වල අන්දලා තිබුණානේ ප්‍රතිමා පවා හදලා. එතකොට මමත් අවුරුදු 9 දී පැවිදි වුණේ. මමත් හිතුවා තාත්තලා අපිව බය කරන්න හදලා ඇති. ඉතින් ඒක තමයි ඔය තියෙන්නේ කියලා නෑ. ඔය සූත්‍ර දේශනාවේ හිම්මම තියෙනවා. කටු ඉඹුල් ගහ පිළිබඳව බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. තියුණු උල් ඇති තියෙන තියුණු ගස්වල සත්වයා පාදයේ තබනකොට උල හයිය නිසා උල සියුම් නිසා හැම කපාගෙන යනවා කියන ඇට කෑල්ලට. ලේ සම්පූර්ණම වැක්කිරෙනවා කියනවා. මේ පැත්තේ කකුල උස්සලා අනිත් පැත්තෙන් තිබ්බහම අනිත් පැත්තේ කකුලට ඇනිච්චි උලට වැක්කිරෙන ලේ පල්ලෙහා ඉන්න කෙනා ගොළුවට වැක්කිරෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ වේදනාව. යන්තම් කියලා අඩි 2-3ක් උඩට ගිහපු ගම් පය ලිස්සුවොත් එහෙම ආපහු හැම ඉරාගෙන පල්ලෙහා වැටෙනවා. ආපහු අර ගිනියම් වෙච්ච යකඩ අඟුරුගරට. ඒකෙත් දුක් විඳලා අරකින් එතර වෙන්න බලන ඒත් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. කමක් නැහැ කියලා කටු ඉඹුල් ගහෙත් නැංග කියන්නේ. ඉන්පස්සේ යාට හම්බ වෙන දැන් මම මැදින් ඔයත් අnder කාරණා ටික කියන්නේ සංසාරේ බය දකින්න. සත්වයා ගියාට පස්සේ පින්වත්නි යකඩයක් තියනවා කියනවා ගව් 16ක් දිග ගව් 16ක් පළල. ගව් 100ක් දිග ගව් 100ක් පළල. ඒ යකඩ උදුනේ උතුරු පැත්තෙන් එන ගිනිදැල් ගිහින් වදිනවා කියන දකුණු පැත්තෙන් එන ගිනිදැල් ඇවිදින් වදිනවා කියන උතුරු පැත්තෙන්. උඩින් එන ගිනිදැල් ඇවිදින් වැදිනවා කියනවා යටින් එන ගිනිදැල් ටික ඇවිදින් උඩ බිත්තිය වදිනවා කියනවා මේ හරියට මේ ධර්මශාලාවේ. හිතන්නකො මේ ධර්මශාලාවේ මේ පැත්තෙන් එන ගින්දර අර පැත්තට ඇවිල්ලා වදිනවා, ඒ පැත්තේ එන ගින්දර මේ පැත්තේ බිත්තිය වදිනවා. මගේ පිටිපස්සෙන් තියෙන බිත්තිය ගින්දර ඉස්සරහට ඇවිදින් වදිනවා, ඉස්සරහ ගින්දර ටික ඇවිල්ලා පිටිපස්සෙන් වදිනවා. සම්පූර්ණ පොළව ගිනියම් වෙච්ච එකක්, උඩත් ගිනියම් වෙච්ච එකක් නිර්සත්‍යය මැද දුක් විඳිනවා කියනවා. හරියට තෙල් කටාරමකට මේ ලුණු ටිකක් දැම්මහම වතුර ටිකක් දැම්මහම පට ගාලා පුපුරනවා. ඒ වගේ සත්වය ඉපදුනාම සත්වයාගේ ශරීරයේ තරම් විනියම් වෙච්ච ස්වරූපයෙන් ගිනි ගන්නවා කියන හැබැයි මැරෙන්නේ නැහැ. ඒකෙත් අවුරුදු කල්ප ගාණක් දුක් විඳින්න වෙනවා කියනවා තමන් කරගත් අකුසල විපාකේ ගෙවන්න ගියාම. දැන් හිතන්නකෝ ඒකේ ඉපදින්න තියෙන කර්මේ විතරක් සිහි කරන්නම් ඔය ඇත්තන්ට. දැන් අදටත් ගිහිල්ලා උපදෙලා ඉන්නවා කවුද? අදටත් ඒ ලෝකෙ ඉපදෙලා ඉන්නවා දේවදත්ත හාමුදුරුවෝ. අදටත් ඒ නිරලෝකෙ දුක් විඳිනවා කියන දේවදත්ත හාමුදුරුවෝ. කොහොමද දුක් විඳින්නේ? ගව් 100ක් උස ශරීරයක් ඇති කෙනෙක් කියන නිරිසත්වයෙක්. ගව් කීයක් උසයිද? 100ක්. අච්චර ගිනියම් වෙච්ච බිත්තියෙන් ඇනිච්ච කූර පපුව හිල් කරගෙන අනිත් පැත්තේ බිත්තියට වැදිලා තියෙනවා කියනවා. හිසත් කකුලත් දෙකම එරිලා තියෙන කෙන උඩ යකඩ බැම්මෙයි පල්ලෙහා තිබුණු යකඩෙයි එරිලා තියෙන්නේ කියනවා. එරිලා තියෙන එකට පින්වත්නි හිස පසාරු කරගෙන අදෝ මාර්ග වලින් ඇනිච්ච උල ඒ උඩ බිත්තියෙත් යට බිත්තියෙත් දෙක එකට එකතු වෙලා තියෙනවා කියනවා. ඇයි මේ? බුදුරජාණන් වහන්සේලාට අපවාද කළ අකුසල් විපාක. එහෙනම් කයින් කරගත් අකුසල් විපාක නෙවෙයිද? කයින් කරගත් අකුසල් විපාක. සීලාදී උත්තමයන්ට කළ අපවාද නින්දාවන්. ඒවට කියන පින්වත්නි ආර්යෝපවාද කියලා. ධර්මයේ කියන ගැඹුරු වචනයක්. ඔකට කියන ආර්ය උපවාදය කියලා.
උත්තමයන් වහන්සේලාට වචනයෙන් පරිභව කිරීමද, උත්තමයන් වහන්සේලාට කායිකව වෙහෙසටපත් කිරීමද, උත්තමයන් වහන්සේලා මානසිකව විඩාවට පත් කිරීමද පින්වත්නි ආර්ය උපවාද කුසල කර්මයේ කෙරෙන විදිහ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ජාතක කළ පියාටත් වැදූ මවටත් නොසලකුවොත් එම ආන් ওই නිර්ලෝකෙකින් සත්වයකට උපදින්න වෙනවා කියනවා. තමන් වෙනුවෙන් දුක් විඳ, තමන් වෙනුවෙන් කැපවෙච්ච, තමන් වෙනුවෙන් වීරිය වඩපු මවට පියාට අගරු කළොත්, නින්දා කළොත්, අපවාද කළොත් ඔන්න ඔයකේ ගිහිල්ලා උපදින්න වෙනවා කියනවා. ඒ විතරක් නෙවෙයි තව තියෙන ඔක උපදින්න හේතු ටික තව තියෙන විහෙර විහාරස්ථාන කඩා බිඳ දැමුවා වූද. එත දන්න පන්සල් විහෙර විහාරස්ථාන කඩන අය නැද්ද? ඕන තරම් ඉන්නවා. කඩා බිඳ දැමුවෝද? බෝධීන් වහන්සේලා ගලවා ඉවත් කරපු අයද? මිනිස්සු විසින් වන්දනාමාන කරපු බෝධීන් වහන්සේලා ගලවලා ඉවත් කරපු අයද? බණපොත් ලියවා පූජා කළ ඇත්තෝන්ගේ අත්පා සිඳ දැමුවා වූද? එහෙම දඬුවම් කරන අය නැද්ද ලෝකේ? ඕන තරම් ඉන්නවා. බණපොත් ලියවා කියවා දුන්න අයගේ අත්පා කැපුවා වූද? ආන් ඔය කියන නිර්ලෝකයෙන් උප්පත්තිය ලබනවා. ශ්‍රද්ධා සීලාදී ගුණධර්මයන් දියුණු කළ උත්තමයන්ගේ ගුණයන් නැසුවාවද ගිහි පැවිදි දෙගොල්ල මෙතනට අයිති වෙනවා. ඔන්න ඔය නිර්ලෝකයේ ගිහිල්ලා උප්පත්තිය ලබන ඒ නිර්ලෝකයේ තමයි ඔබෙත් මගෙත් මහගෙදර. මනුෂ්‍ය ලෝකේ නෙවෙයි. මනුෂ්‍ය ලෝකේ අපි ඉපදෙලා ඉන්නේ తాවකාලිකවයි. හරියට කොච්චර දුෂ්කරවද? කන කැස් බෑවෙක් වියසිදුරෙන් හඳ දකින්නටත් වඩා දුෂ්කරව තමයි මේ මනුස්ස ජීවිතේ ලැබලා තියෙන්නේ. හරියට දවස් වලින් ගත්තොත් දවස් 30000ක්වත් අපිට නෑ ජීවත් වෙන්න. දවස් වලින් 30000ක්වත් නෑ. එහෙනම් දවස් වලින් කල්ප කෝටි ගාණක් ඔබෙත් මගෙත් මහගෙදර උනේ කොහෙද? ආන් අර මුලින් මතක් කරපු සතර අපාය නිර්ලෝකය. එහෙනම් එතනින් මෙතෙන්ට ආවට පස්සේ සත්වයෙකුගේ කය වචන මනස සංවර කරගන්න බැරි වුණොත් ආපහු මහගෙදරටද යන්න වෙන්නේ නැද්ද? ආපහු මහගෙදරට යන්න වෙනවා. ඒ යන ගමන කාටවත් වළක්වන්න පුළුවන්ද? හැමෝටම කියන්න පුළුවන් මගේ මිනිහ නම් අහවල් ආදානාගාරය ආදාන කරන්න. අහවල් විදිහට උඩින් ටයිල් කැට ටිකක් අතුරන්න. අහවල් විදිහට මල් ටිකක් දාලා සත්තුන්ට මාළු දාන්න. ඕන කෙනෙකුට මිනිහ ඒ විදිහට ආදාන කරන්න කියන්න පුළුවන්. ඒ එකක්වත් වැඩක් වෙන්නේ නැහැ. මෙතනින් මැරෙනකොට කර්මය ප්‍රබල වෙලා එතනින් ගිහිල්ලා උපදිනවා. හැබැයි අම්මෝ කෙනෙක් සීලය, සමාධිය, ප්‍රඥාව වගේ ගුණවන්තකම් වඩාගෙන හිටියොත් එයාලට උපදින්න පුළුවන් කියන කොහෙද? යාමයේ තුසිතේ නිම්මාන රතිය පරනිම්මිත වසවර්තේ කියන දිව්‍ය ලෝකවල ගිහින් උපදින්න පුළුවන්. එහිටත් වඩා තියෙන සුන්දරම තැන තමයි කියන මනුස්ස ජීවිතය කියනවා. ඇයි මනුස්ස ජීවිතයේ සත්වයකට පුළුවන් පින්වත්නි සක්කාය දිට්ඨිය නිරුද්ධ කරගන්න. මනුෂ්‍ය ලෝකේ කෙනෙකුට පුළුවන් සක්කාය දිට්ඨිය නිරුද්ධ කරගන්න පුළුවන්. විචිකිච්ඡාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා දාන්න පුළුවන්. සීලබ්බත පරාමාස කියන ගුණයන් වඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? දස සංයෝජන ධර්ම වලින් පළවෙනි තුන බිඳගත් කෙනා පින්වත්නි ලෝකේ සක්විති රජකමට වඩා රජකමක් ලැබුවා කියනවා. ලෝකේ සක්විති රජකම ලබන කෙනෙකුට, කාමභෝගී කෙනෙකුට සක්විති රජකම කියලා කියන්නේ ලොකු දෙයක් වෙන්න පුළුවන්. සංසාරේ බයි දකින කෙනාට සක්විති රජ වෙලා කොච්චර කල් ඉපදෙලා ඉන්නේ නැද්ද? අනමතග්ග සූත්‍ර දේශනාව කියලා බැලුවොත්. ඔය සංයුත්ත නිකායේ තියෙන පින්වත්නි සංයුත්ත දේශනා රාශියක්. එකක් තියෙනවා අනමතග්ග සංයුත්තේ තියෙනවා, කෝසල සංයුත්තේ තියෙනවා, බ්‍රහ්ම සංයුත්තේ තියෙනවා, දේවතා සංයුත්තේ තියෙනවා. ඉදිරිය සංයුත්ත නිකායේ සූත්‍ර උදාහරණ සහිත තියෙන ඕපමක වර්ගයේ තියෙනවා. සංයුත්ත නිකායේ විශාල ධර්ම කොටාසයක් විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ආන්ගේ සූත්‍ර දේශනාවල තියෙන බ්‍රහ්මයෙක් වෙලා උපදින්න හේතු වෙච්ච කුසල් පිළිබඳව විස්තර කරපුවා. එතකොට අනවරාග්‍ර වූ සංසාරයේ පිළිබඳව කළ දේශනා තියෙන අනමතග්ග සංයුත්තේ. ආන්ගේ අනමතග්ග සංයුත්තේ බුදුහාමුදුරුවෝ සූත්‍ර ගණනාවක පැහැදිලි කරනවා මහණෙනි සක්විති රජකම ලැබලා තියෙන වාරවල් ගණන එකතු කරලා බැලුවොත් එimhe ඉලක්කමකින්වත් කියන්න බෑ. ඒ තරම් සක්විති රජ වෙලා තියෙනවා කියනවා. ඔබත් මමත් මේ විදිහට අද ඉපදෙලා හිටියට పూర్ව භව තුල සක්විති රජකම ලැබලා තියෙනවා කියනවා. పూర్ව භවවල ප්‍රාන්ත රජකම ලැබලා තියෙනවා කියනවා. పూర్ව භවවල පින්වත්නි මවපියා නැතුව ඉපදෙලා තියෙනවා කියනවා. పూర్ව භවවල යදින්නෝ වෙලා උපදිලා තියෙනවා කියනවා. పూర్ව භවවල අපි එතරක් මෙතරක් දන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටික පවුල් වල උපදිලා තියෙනවා කියනවා.
ආන් ඉපදිච්ච වෙලාවල් වල අඬපු කඳුළු මහා සාගරයේ තියෙන ජල කඳට වඩා වැඩි කියනවා. එහෙනම් සංසාරේ සැපක්ද? මහණෙනි මහ පොළොවට තියෙන පස් වලට වඩා සත්තුන්ට බඩගිනි ආවහම අපේ ඇඟවල් ඉරාගෙන ලේ වැක්කිරි අපි ආහාරයට අරන් තියනවා කියනවා. බේර ගන්න කිසිම කෙනෙක් නැහැ. දැන් උදාහරණයක් කිව්වොත් එimhe හාවෙකුගේ පැටියෙක් වෙලා ඉපදුනා කියලා හිතන්න. හා පැටියෙක් වෙලා ඉපදුනා. අපි පිටිපස්සෙන් එක්කෝ සිංහෙක් හරි කොටියෙක් හරි දිවියෙක් හරි කවුරු හරි කෙනෙක් එලවගෙන ආවා. උකුස්සෙක් හරි. අපිව අල්ලගත්තා. අපේ අම්මට පුළුවන් ද අපිව බේර ගන්න? තාත්තට පුළුවන් ද බේර ගන්න? පැටව 10 දෙනෙක් හිටියා කියන්නේ යාළුවෝ සහෝදරයෝ 10 දෙනාට පුළුවන් ද යුද්ධ කරලා බේර ගන්න? බේර ගන්න බෑ. එයාලා ජීවිත අපේක්ෂාවකින් පලා යනවා. හැබැයි අහුවෙච්ච කෙනා විතරක් විලාපෙදී මරණයටපත් වෙනවා. අපි සංසාරේ කවදා හරි තිරිසන් සත්වෙක් කියලා ඉපදෙනකොට විශාල කටක් ඇති සත්වෙක් පින්වත්නි කකුල් දෙකේ ඉඳලා අපිව ගිලගෙන යනවා. ඔයත් දැකපු කෙනෙක් විදිහට ගෙම්බෙක් වෙලා ඉපදුනා කියලා හිතන්න. මැඩියෙක් වෙලා ඉපදුනා කියලා හිතන්න. නේ? සර්පෙක් ඇවිදින් කකුල් දෙකේ ඉඳලා ගිලගෙන යනකොට අවසාන හුස්ම ටික කටෙන් පිට වෙනකොට සම්පූර්ණ ඇඟ පිම්බිල විසික්ක වෙලා යනවා. කවුරුත් පරම්පරාවේ කෙනෙකුට පුළුවන් ද මේ මරණයෙන් බේර ගන්න? කාටවත් බේර ගන්න බෑ. ආන් එහෙම අපිට අවස්ථාවන් උදා වෙලා අඬපු කඳුළු කියනවා සප්ත මහා සාගරේ ජල කඳට වඩා වැඩි කියනවා. අපිව බලාගෙන ඉන්නකොට අපේ අම්මා මරලා ආහාරයට ගන්නකොට දරා ගන්න බැරි වේදනාවෙන් අඬපු කඳුළු සප්ත මහා සාගරයට වඩා වැඩි කියනවා. අම්මයි තාත්තයි දෙන්න සියල්ලම ජීවත් වෙලා ඉන්නකොට දරුවෝ ඇවිදින් මරාගෙන කන විදිය කාපු විදිය දැකලා අඬපු කඳුළු සප්ත මහා සාගරේ ජල කඳට වැඩි කියනවා. එහෙනම් මේ සංසාරේ සැපද දුකක්ද? මේක කොච්චර දුක් ගොඩක්ද? මේක තේරුම් ගන්න මේ මනුස්ස ලෝකේ මනුස්ස ජීවිතේ විතරයි තියෙන සත්‍යයකට පිහිටලා. ඒ නිසා බුදුහාමුදුරු මතක් කරනවා මහණේ සක්විති රජකමට වඩා වටිනවා කියන්නේ මොකද්ද? පතව්‍යායක රාජ්‍යේන සග්ගස්ස ගමනේනවා. සක්විති රජකමට වඩා පින්වත්නි වටිනවා කියලා කියන්නේ සෝතාපන්න වෙන එක. ඔය තෝන තරම් ප්‍රඥා නාලිකාවේ වනහද්දී අහලා ඇති සෝතාපන්න අංග මොනවද කිව්වොත් කටපාඩමින් ඔයත් කියයි. හැබැයි පාඩම් තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. ඒක සුතමේ ඥානයට පමණයි අදාළ වෙන්නේ. ප්‍රායෝගික වේ කාරණා වඩන කෙනාට සෝතාපන්න වෙන්න පුළුවන් ගිහි ඇඳුම ඇඳගෙන. ගිහි ඇඳුම ඇඳගෙන කෙනෙකුට සෝතාපන්න වෙන්න පුළුවන්. ගිහි ඇඳුම ඇඳගෙන කෙනෙක් සෝතාපන්න වුණොත් ඒ කෙනාගේ පෞල් ජීවිතය හරිම සුන්දරයි. සත්‍යවිදිරි වීදී සෝතාපන්න වෙච්ච අම්ම කෙනෙක් ගැන ඔයත් අහලා ඇතිනේ. අවුරුදු 7 දී සෝතාපන්න වුණ දරුවෝ කී දෙනෙක් හිටියද? දරුවෝ 32ක් හිටියානේ. නේ? ඒ කවදාකවත් ඒ අම්මගේ සිතේ අධර්ම රාගය හටගන්නේ නැහැ කියන කොච්චර හොඳයිද? පාපේර නැඹුරු වෙච්ච අය ඇසුරු කරන්නේ නැහැ කියන කොච්චර හොඳයිද? බුද්ධ රත්නයේ කෙරේ ධර්ම රත්නයේ කෙරේ සංඝ රත්නයේ කෙරේ අවිච්ඡ ප්‍රසාදේ මත පිහිටලා ජීවත් වෙනවා කියන කොච්චර හොඳයිද? සක්විති රජකමට වඩා වටිනවා කියන පින්වත්නි සෝතාපන්න වෙන එක. ඒ නිසා සංසාරය කියලා කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි. හරියට තරුණ කාලේ ඉන්නකොට අපිට හිතෙනවා මනුස්ස ජීවිතේ කොච්චර හොඳයිද කියලා. වයසට යන්න වයෝවෘද්ධ වෙන්න අපි දවසක කියන මොකක්ද? ඉපදුනාට වඩා හොඳයිනේ මැරිලා ගියා නම් කියලා. ඔක ඔබ දවසක කියයි මන් දවසක කියයි. නිදාගත් ඇඳෙන් නැගිටින්න බැරි වෙනකොට කෙඳිරි ගෑවෙනකොට අපි කියනවා මොකද්ද මේ ගෙවෙන මං කරුමක්කාර ජීවිතේ. එකම තැන අසුචි පිට වෙනකොට එකම තැන මල මූත්‍රා පිට වෙනකොට එකම ඇඳේ ඉන්නකොට මේ මූත්‍රා බට ගහලා අනිත් පැත්තෙන් සේලයින් බටයක් ගහලා මේ පැත්තේ ඔක්සිජන් බටයක් ගහලා දිනෝ 1000ක් දෙනෙක් ඇවිදින් බලාගෙන ඉන්නකොට මම මරණ වේදනාවෙන් අඬනකොට ඇඬෙනකොට මට අසුචි පිට වෙලා හුස්ම ටික යන්න යනකොට කියන මොකටද මම මේ ලෝකෙ ඉපදුනේ කියලා. එදාට මරණේ දුක වින්දට මෙනෙහි කළාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙනකොට එක්ක අපි දන්නේ අපේ සිතුවිලි කොහම හදාගෙන තිබ්බද කියලා. ඒ නිසා කුඩා වූ කාලෙදී ඉඳලා පින්වත්නි හිතන්න මේ සංසාරය කියන්නේ සුන්දර ගමනක් නෙවෙයි. මේක ඉතා භයංකාර වෙච්ච අවස්ථාවක් අපිට උදා වෙන්නේ. මේ සුන්දර අවස්ථාවන් උදා වෙන්නේ තාමත්ම දුර්ලභවයි. මේ මනුස්ස ජීවිතය අද ඔබට මා සිහිපත් කරන ධර්ම කාරණාවන් ප්‍රායෝගිකව වඩා ගන්නම මේ කුසල් උපකාරයක් වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඉතින් අද ඔයත්තන්ට මම පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් එවෙදින් වන්දනා කළා. දැන් කතන්දරයක් විදිහට ඔයත්තන්ට කියලා දෙන්නම්. ඒකට ඔක ලේසි මතක තියාගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනකොට වැඩ හිටියේ ජේතවනාරාමේ.
දෙව්රම් මහ වෙහෙරේ බුදුහාඳුර වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේලා වෙදින් කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ මේ සංසාර දුකෙන් අත් මිදෙන්නට නම් ශ්‍රාවකෙක් වශයෙන් කළ යුත්තේ කුමක්ද කියලා. දැන් ඔයත් උත්හාන්නේ ඒකනේ. ධම්ම ගව අවබෝධ කරගන්න නම් කළ යුත්තේ මොකක්ද කියන එක. ඒ ස්වාමීන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගෙන් "ඔව් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සංසාර දුකින් එතර වෙන්න නම් කරගත යුත්තේ කුමක්ද කියලා." ආන් ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට මේ කාරණා ටික පැහැදිලි කළේ. කොහොමද පැහැදිලි කරන්නේ? මහණනි යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සිතට ඇසින් දැක්ක රූපයක් කෙරෙහි ඡන්ද රාගය ඇති කර ගන්නවද? භික්ෂුවක් හෝ භික්ෂුණියක්, උපාසකයෙක් හෝ උපාසිකාවක් ඇසෙන් දකින රූපය කෙරෙහි ඡන්ද රාගයක් ඇති කර ගන්නවද? මොකද්ද ඡන්ද රාගය කියලා කියන්නේ? ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කැමැත්ත ප්‍රකාශ කරනවානේ. ඔයත් යනවනේ ඡන්දය දෙන්න කියලා. ඒ කියන්නේ අපි කැමැත්ත ප්‍රකාශ කරනවා. නේද? ඔයත් යනවනේ කිව්වොත් ඇයි හාමුදුරුවෝ යන්නේ නැද්ද කියලා අහන්නේ නේ. ඡන්දේ දීලා නැහැ. නේද? ඒකට ඡන්දේ දෙනවා කියලා කියන්නේ කැමැත්ත දෙනවා. එහෙනම් මොකද්ද? ඇසෙන් රූප දැක්කහම දකින්න ලද රූපයට කැමැත්ත දෙනවා. මොකද්ද දෙන කැමැත්ත? ඒ රූපේ මගේ කරගන්නවා, මට කරගන්නවා, මම කරගන්නවා, ආත්මයි කරගන්නවා. කරගත්ත ගමන් සිතේ උපදිනවා. මොකද්ද උපදින්නේ? සිතේ රාගය උපදිනවා. සිතේ රාගය උපදිනවා. මහණෙනි නැත්තම් භික්ෂුව භික්ෂුණිය යම් වූ ශ්‍රාවකයෙක් ඇයින් රූප දැකලා ඒ රූප කෙරෙහි ඡන්දයක් ඇති කරගෙන රාගය උපදවා ගනීද? ආන් ඒක නාට කියන සසරට බැඳුණු කෙනා කියනවා. ඇයින් රූප දැකලා රූපයට බැඳිච්ච කෙනාට කියන්නේ කවුරු කියලාද? සසරට බැඳිච්ච කෙනා. එහෙනම් එයාට නිරේද උරුම වෙන්නේ? නිරය. එයා සංසාර දුකටපත් වෙච්ච කෙනෙක්. ඇහෙන් දකින රූපයට ඡන්ද රාගයක් ඇති කර ගනීද? කනට ඇහෙන ශබ්දයට ඡන්ද රාගයක් ඇති කර ගනීද? කනට ඇහෙන ශබ්ද වලට ඡන්ද රාගය ඇති කරගන්නේ නැද්ද? ඔය ශබ්දයට කැමැත්තක් දීලා රාගයෙන් ඇලෙනවා. දැන් මම ඒක තවත් සරල කරොත් මෙන්න මෙහෙම රූපයට බැඳුනට පස්සේ රාගයෙන් බැඳුනට පස්සේ එයා ඒ රූපය ස්මරණය කොට එයා ඒක භුක්ති විඳිනවා. ඒක තමයි රාගයේ තියෙන ස්වභාවය. කණෙන් ශබ්දයක් ඇහුවට පස්සේ එයා ඒ ඇහිච්ච ශබ්දයට බැඳිලා ඒ ශබ්දේම නැවත නැවත හොයනවා. දැන් අපි කියන්නේ මං එයාගේ එකට හරි කැමතියි මට ඒ ශබ්දයක් අහන්න තියෙනවා නම් කියලා. නේ? එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන සංසර්ග කියන සූත්‍ර දේශනාවේදී ශබ්දයේ තුලදීද සංසර්ගයක් ඇති වෙන්න පුළුවන් කියනවා. ශබ්ද සංසර්ගය කියන අවස්ථාව විස්තර කරනවා. රූප සංසර්ගය, ශබ්ද සංසර්ගය. එතකොට මේ ශබ්දය අහහා යමෙක් විඳිනවා නම් ආන් ඒකට කියන රාගයෙන් කෙනෙක් ඇලුනා කියලා. ඒ කියන්නේ රාගයට කෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළා, ඡන්දයක් දුන්නා. ඒ කියන්නේ ශබ්දේ නැවත නැවත හොයන්න යාට අරමුණු වෙනවා. ඒ ශබ්දයේ තියෙන අනිත්‍යතාවය යාට මෙරෙන්නේ පෙනෙන්නේ නැහැ. ওই කාරණා දෙක ඔයත් යන තේරුණාද? තේරුණ නැත්නම් කියනවා ආපහු කියලා දෙනවා. එතකොට ඒ රූපේ දැක්කහම යා රූපයට කැමැත්ත දෙන්න විවිධ හේතුන් තනා ගන්නවා. මොනවද හේතු තනා ගන්නෙ? එක්කෝ ඒ රූපේ ඉෂ්ටයි කියලා හිතනවා. ඒ කියන්නේ රූපේ වෙනස් වෙන්නේ නැහැ. රූපේ මනාපයි කියලා හිතනවා. ඒ නිසා යා ඒකට කැමැත්ත දෙනවා. ප්‍රිය භාවයේ උපදවනවා, කැමැත්ත නිතර නිතර උපදවනවා. ඒ නිසා රූපයට කැමැත්ත දෙනවා. ශබ්දයටත් ওই විදිහටම එයා දෙනවා. මොනවද? ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, පිය රූපයි කියලා. එතකොට ඒ ශබ්දයට නැවත නැවත ඒ ශබ්දේම හොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොනවටද බැඳලා ඉන්නේ? කාමච්ඡන්දේ කියන නීවරණයට බැඳලා ඉන්නවා. එන කාමච්ඡන්දේ කියන නීවරණයට බැඳුනට පස්සේ යාට සුගතියද දුගතියද? එයා දුගතිය. එයා සසරට බැඳුණු කෙනෙක්ද නිවනට බැඳුණු කෙනෙක්ද? සසරට බැඳුණු කෙනෙක්. එහෙනම් එයා කාමයට ඒ කැමැත්ත දුන්නට පස්සේ කාමච්ඡන්දේ කියන කෙලෙස නිසා එයා කය සංවර කරගන්නවද නැද්ද? කය සංවර කරගන්නවා. වචනය අසංවර කරගන්නවද නැද්ද? අසංවර කරගන්නවා. මනස අසංවර කරගන්නවද නැද්ද? මනස සං. එහෙනම් නීවරණ ධර්ම නිසා තමයි යා මොකක්ද? කය අසංවර කරගන්නවා, වචන අසංවර කරගන්නවා, මනස අසංවර කරගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අර ස්වාමීන් වහන්සේලා අහන්නෙත් ඒකනේ. කොහොමද ස්වාමීනි නිවන අවබෝධ කරගන්න අපි උත්සාහ දරන්න ඕන? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් වූ භික්ෂුවක් රූපයට ඇලෙනවද? යම් වූ භික්ෂුණියක් ශබ්දයට ඇලෙනවද? යම් වූ භික්ෂුණියක්
රූපයට ඇලෙනවාද? ආන්ගේ ඇලීම නිසා ඔහු මොකද ඇති කරගන්නේ? සසර බැම්ම තව දික් කරගන්න පටන් ගන්නවා. ඊළඟට ගඳ සුවඳ දෙකට ඇලෙනවා. ඇලෙනවද නැද්ද? ගඳ සුවඳ දෙකට ඇලෙනවා. ඇලිච්ච ගමන් එයා ඡන්ද රාගයක් ඇති කරගන්නවා. කැමැත්තක් ප්‍රකාශ කරනවා. කයට පහස දෙමින් කයේ පහසට ඇලෙනවා. ඇලෙනවද නැද්ද? ඇලෙනවා. එහෙනම් පහසට එයා කැමැත්ත දීලා ඒක තුල රාගය ඇති කරගන්නවා. දැන් එන ඔකට සංකිච්ඡ කෙටියෙන් හකුලව කිව්වොත් මොකද්ද ඔකට කියන්නේ? පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ කියන උපාදානයම තමයි මොකක්ද? දුකක් වෙන්නේ. මොකක්ද උපාදානය කියලා කියන්නේ? රූප උපාදානේ, ශබ්ද උපාදානේ, රස උපාදානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන උපාදානෙන් මොකද්ද වෙන්නේ? දුකක්ද නැද්ද? ඒක දුක ගෙනල්ලා දෙනවා. ඔව් පංචකාමයට ඇලුනට පස්සේ එයා ඒක උපාදානය කරගන්නවා. උපාදානය කරගත්තට පස්සේ තවත් කෙනෙකුගේ ග්‍රහණයටපත් වෙන්න දෙන්නේ නැහැ. ඒකට මෙයා කැමැත්තෙන් බැඳිලා ඉන්නවා. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඕක තමයි සංසාරයේ දුක. ඕක තමයි සංසාරේ දුක. ඒ ස්වාමීන් වහන්සේලාටත් ඒ භික්ෂුණීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ලස්සන උදාහරණ දෙකකින් විස්තර කරනවා. ඒ උදාහරණ දෙක කියද්දී වෙලා ඉවරයි. මොකක්ද උදාහරණ දෙක? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දක්ෂ ගොවියෙක් හරකෙක් අරගෙන කුඹුරට යනවා. දක්ෂ ගොවියෙක් හරකෙක් අරගෙන කුඹුරට යනවා. හරකගේ නහය විදලා කන්දක මැද්දට ලණුවක් අන්දක මැද්දට ලණුවක් දාලා ගැට ගහලා අතේ තියාගෙන ඉන්නවා එක පාරක්. ඊට කලින් මොකද කරන්නේ? ඊට කලින් එයාගේ නාස් දෙක විදින්නෙත් නැහැ. අන්දක මැද්දේ ලණුවක් දාන්නෙත් නැහැ. බඳින්නෙත් නැහැ. එයා නිදහසේ ඇරලා දානවා. දැන් ඒ ගුණ මොකද කරන්නේ? සිත් ලූලු පරිදි අර භූමිය විනාශ කරනවා. ඔය වගේ තමයි ආදීනව නොදැනගත් ශ්‍රාවකයා මේ පංචකාමයට ඇලෙනවා. සිත් ලූලු පරිදි. යස් තමන්ගේ සිතට ගොඩනගෙන දෙයට එයා ඇලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ගොවියා කරන තව වැඩක්. ඒ තමයි නාස් දෙක විදලා අන්දක මැද්දේ ලණුවකුත් දාලා එයා ලණුවකුත් ඒකට අමුණගෙන අල්ලගෙන වැරද්දක් කරනකොට කෙවිතෙන් තලනවා. කෝටුවෙන් තලනවා. තලලා කියනවා වට යන්න බෑ මේ සීමාවට කියලා ලණුව ඇද පුරුදු කරනවා. කුඹුරට බහින්න නැතුව දෙපැත්තේ තියෙන තනකොළ ටික විතරක් කන්න. එහෙම පුරුදු කළාම යා ටික කාලයක් යනකම් මොකද්ද වෙන්නේ? ටික කාලයක් දඬුවමට බය නිසා එයා කුඹුරට බහින්නේ නැහැ. දීර්ඝ කාලයක් ගොවියා කරනවා. නාස් ලණුවත් හිර කරලා අන්දක මැද්දෙන් දාපු ලණුවත් හිර කරලා ලණුවත් අතෙන් තියාගෙන අවුරුදු ගාණක් පුරුදු කරනවා. පුරුදු කරලා ඉවර වෙලා එයා දැන් වයසයිනේ. ගොවියත් වයසට යනවා. ගොවිය වයසට ගියාට පස්සේ අර ගවයා නිදහස් කරනවා. දැන් ඒ ගවයා පෙර ගවයා වගේ අර කුඹුරට බැහැපු ගමන් කාගෙන යනවද? දඬුවම් දීලා හදපු නිසා යා කුඹුරට බහින්න නැතුව නියර ටික කාලේ එනවද? නියර ටික කාලේ එනවා. ඔය වගේ කියනවා අපිටත් බුදුහාමුදුරුවෝ. මොකක්ද? අපි පළවෙනි පියවර ලෙස ආදීනව දකින්න ඕන. පළවෙනි පියවර ලෙස ආදීනව දකින්න ඕන. සාරවත් නොමැති බව අවබෝධ කරගන්න ඕන. කාමයේ කියලා කියන්නේ සාරවත් දෙයක් නොවේ කියලා තේරුම් ගන්න ඕන. දවසක් මම ප්‍රඥා නාලිකාවේ දේශනා කළා. හරි ලස්සන උදාහරණ 10ක් එක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කාරණාවක්. ඔය අට්ටිකං කලූපමා කාමා උත්තා භගවතා මාංශපේසූපමා කාමා උත්තා භගවතා කියලා කාරණා 10ක් විස්තර කළා. මේ කාමයේ කියලා කියන්නේ පංචකාමයේ කියලා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඒක තමයි ආදීනම දකින්න කියලා කියන්නේ කොයි වගේද? හරියට මස් නැති ඇට කෑල්ලක් බල්ලෙක් හක්කේ දෙපැත්තට දදා කනවා වගේ. කාමයේ කියලා කියන්නේ රසයක් නැති දෙයක්. බල්ලගේ විදුරු මස් තුවාල වෙනකොට එයා හිතනවා මේ ඉන්නේ මස් රස ලේ රස ඉන්නේ ඇට කෑල්ල කියලා. හැබැයි එයා දන්නේ නැහැ මස් නැති ඇට කෑල්ල මගේ කට තුවාල කරලා මේ රස එන්නේ කියලා. අනවබෝධයටපත් වෙච්චි ආදීනව නොදැක්ක කෙනා කාමයේ කියන දේ භුක්ති විඳිනවා. එයා දන්නේ කාමයේ කියලා කියන්නේ වේදනාවක් ගෙනල්ලා දෙන දෙයක් කියලා. ආදීනව බහුලයි. අනතුරු බහුලයි.
කාමය කියලා කියන්නේ සොරෙක් ඇතුළු වී කරන විපතක් වගේ කියනවා. කාමයේ සිතේ උපදිච්ච ගමන් එයා විපත්ති කර ස්වභාවයක් ගැනලා දෙනවා. ඒක අවබෝධයට පත්විච්ච කෙනෙක් පින්වත්නි කාමය හරියට නෙළුම් පතක ජල බිඳක් නොරදෙන්නාක් මෙන් කාමය උපන් සැනෙහිදී විනාශ කරනවා කියනවා. රූපකාම, ශබ්දකාම, රසකාම, ස්පර්ශකාම ආදී වූ පංචකාමයේ උපදින තැනදී උපන් තැනදී අවිනාශ කරලා දානවා කියනවා. කාමයේ Tamanගේ සිතේ ඉපදුනාට පස්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ අලියුම විසිකරන කෙළපිඩක් විසිකරන්නාක් මෙන්න ඔහු කාමයේ දුරු කරලා දානවා කියනවා. හැබැයි ඒ ගමනට එන්න වීරවන්ත ලොකු ගමනක් යන්න ඕන. ඕකටම හරි ලස්සන උදාහරණයක් තියෙනවා වීනෝපම සූත්‍ර දේශනාව කියලා. ඒ තියෙන්නේ සංයුත්ත නිකායේමයි. සංයුත්ත නිකායේ තියෙනවා වීනෝපම සූත්‍රය කියලා. දක්ෂ වීරියවන්ත රජ කෙනෙක් හරි ආසයි කියන වීණාවේ ශබ්දෙට. වීණාවේ ශබ්දෙට රජුරු හරි ආසයිනේ. ඔයත් දන්නනර පංචසිකනි වීණාව වාදනය කළේනේ. එතකොට බුදුරජාණන් වහන්සේත් මේ වීණාව වාදනය කරන ශබ්දය අගයපු තැන් තියෙනවා. ඔය පංචසික සූත්‍ර වගේ සූත්‍ර දේශනාවල. එතකොට වීණාවක එකපාරම රජුරවන්ට ශබ්දය ඇහුණට වීණාවේ ශබ්දය ඇහෙන්නේ එකපාරම නෙවෙයි, තවත් රාශියක එකතුවක් නිසා තමයි ශබ්දය උපන්නේ. වීණා වාදකයා ශබ්ද කළාට රජ්ජුරුවන්ට සද්දයක් කියලා ඇහුණට වීණාවේ ඒ ශබ්දේ ඉන්න ගොඩක් දේවල් එකතු වෙලා තියෙන්න ඕන. මොනවද එකතු වෙලා තියෙන්න ඕන? සරලව කිව්වොත් වීණාවේ තත් තියෙන්න ඕන. වීණාවට ලීයක් එකතු වෙලා හදලා තියෙන්න ඕන. එන වීණාවේ ශබ්ද එන විදිහට ඒක හසුරුවන්න කෙනෙක් ඉන්න ඕන. හැබැයි වීණාව කෑලි වලට කුඩු කරලා දැම්මොත් එහෙම ශබ්දයක් ගන්න පුළුවන්ද? එහෙම ශබ්දයක් ගන්න බෑ. ඒ වගේ කියනවා පංචකාමයේ උපදින අවස්ථාවන්දී යමෙක් විනාශ කළොත් බැඳෙන්න දෙයක් නැහැ කියනවා. බැඳෙන්න දෙයක් නැහැ කියනවා. ඒ නොබැඳෙන තැනටපත් වෙන මනස කියලා කියන්නේ නිවනට බැඳිච්ච කෙනෙක් කියනවා. රූප දකින්නකොට ඒතකොට පිට දෙන්න පුළුවන්. එහෙනම් හාමුදුරනේ රූප දකින්න නැතු ඉන්න එකද? ශබ්ද ඇහෙන්න නැතු ඉන්න එකද? ඒක ලෝකෙ කොහෙවත් නැහැ. ලෝකෙ හැමතැනම රූප තියෙනවා. ලෝකෙ හැමතැනම ශබ්ද තියෙනවා. ලෝකෙ හැමතැනම ගඳ සුවඳ තියෙනවා. ලෝකෙ හැමතැනම ස්පර්ශයන් තියෙනවා. මේ ලෝකේ ඒක නැති තැනක මට නිවන් ලබන්න ඕන කියලා ලෝකෙ හැම තැනක් ඔබට හොයන්න බෑ. මොකද්ද කරන්න ඕන? ලෝකේ ස්වභාවය තමයි රූප තියෙන එක. ලෝකේ ස්වභාවය තමයි ශබ්ද තියෙන එක. ලෝකේ ස්වභාවය තමයි රස නීරස තියෙන එක. ලෝකේ ස්වභාවය තමයි ස්පර්ශය තියෙන එක. මනසේ ස්වභාවය තමයි සිතුවිලි ගොඩ නගන එක. ඒක තමයි ස්වභාවය. ස්වභාවයේ තේරුම් අරගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඇලුනොත් නේ ප්‍රශ්නේ වෙන්නේ. ගැටුනොත් නේ ප්‍රශ්නේ වෙන්නේ. එහෙනම් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව උපේක්ෂා සිත හදාගන්නෙත් නැතුව ඉන්නවා. එහෙනම් දකින්න ඕනේ මොකෙන්ද? අනාත්ම ලක්ෂණේ යුක්තව දකිනවා. ඔබ ලස්සනට චෛත්‍ය සරසලා, විදුලි බල්බ පත්තු කරලා, මල් තියලා, අටපිරිකර පූජා කරලා, බුදු පිළිම තියලා ඔබ ලස්සන පින්කමක් දකිනවා. දකින්න පින්කම ඇතුලේ අනාත්මතාවය දැක්කනම් එයා ඇලෙන්නේ නැහැ ආපහු. ඇලෙනවද? එයා ඇලෙන්නේ නැහැ. ඒ පින්කම කරන්න ලෑස්තිනකොට ලොකු වැස්සක් ඇවිදින් ඔක්කොම ටික හොදගෙන යනවා. ඔබ වැස්සට ගැටෙනවද? ඔබ වැස්සට ගැටෙන්නේත් නැහැ. ඔබ හිතන්න ඔබ ලස්සනට පින්කමක් කරන ඔක්කොම ටික කරනවා. කවුරු හරි හේතුවක් නිසා ගිනි ගන්නවා. දැන් ඔබ කියන මොකක් කියලාද? අනේ මට මේක කරගන්න බැරි, මේක පිච්චිලා ගියානේ කියලා. ඒකත් දකින ධර්මානුකූල මොකද්ද? ඒක තමයි ලෝකේ තියෙන අනාත්මතාවය. පින්කම විතරක් නිත්‍යතාවයකටපත් වෙන්න විදියක් නැහැ. නේ? අපි අද බණ අහනකොට මේ ධර්මයක් තව වෙලාවකදී මොකද්ද වෙන්නේ? අනාත්මතාවයකින් යුක්තයිනේ. ධර්මයක් අනාත්මතාවයෙන් යුක්තයි. මගේ ජීවිතයත් අනාත්මතාවයෙන් යුක්තයි. එහෙනම් මගේ ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, දිවෙන් විඳින රස, ශරීරයෙන් විඳින ස්පර්ශ, මනසෙන් ගොඩනගා ගන්න සිතුවිලිත් එන මොන ස්වභාවයෙන් යුක්තයිද? අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා අනාත්ම ස්වභාවයෙන් යුක්ත දෙයට ගැටෙන්න වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ගැටෙනවා කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාදේ. ගැටෙනවා කියලා කියන්නේ ව්‍යාපාදේ. එහෙනම් මොකද්ද වෙන්නේ? තවත් මේ සසර හදා ගන්නවනේ. ලියන්න යනකොට අර පැත්තෙන් බැඳීම ඇති කර ගන්නවා. ලියනවට වඩා ඇති වෙන්නේ බැඳීම නම් සුගතියට වඩා විවෘත වෙන්නේ මොකක්ද? සුගතියට වඩා විවෘත වෙන්නේ දුගතිය, නිරය, සංසාරේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා පහනක් පත්තු කළත් එකපාරක ගිනි කූරක් පත්තු කරලා පහන පත්තු කරන්න කලින් පහන නිවෙන්න පුළුවන්. ඔක තමයි ලෝකේ හැටි. පත්තු කරලා බුදුන් වහන්සේලා නැගිටලා යන්න කලින්
මොකක් වූ හේතුවක් නිසා එක්ක පහන වැටලා කැඩෙන්න පුළුවන්. නේ? ඒ වෙලාවට කාටවත් බණින එකවත් තුප්ප ගන්න එකවත් ඒක කරන එක නෙමෙයි. ඒක ධර්මානුකූල යමෙකුට දකින්න පුළුවන් නම් මේක තමයි ලෝකේ ස්වභාවය. නේ? ඔය ඔබට ගෙවන නිරෝගීමත් ජීවිතේ තව මොහොතකදී රෝගියෙක් වෙන්න පුළුවන්. අපිට කියන්න බෑනේ මගේ දුව, මගේ පුතා, මගේ මුණුබුරු මාව දකින්නකම් මම නිරෝගීමත් ඉන්න කියලා කියන්න පුළුවන්. ඒක ලෝකේ කියන්න බෑ. ඇයි? අපි සංසාරයේ කරගත්ත සංස්කාර කොයි වෙලාවට මොන විදිහට විපාක දෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේ කතා කරන මට මේ මොහොතේදී ආපහු පැරලයිස් වෙන්න බැරිද? අංශභාගයකට එන්න බැරිද? එහෙම වෙච්ච අය නැද්ද? නේ? ඕනතරම් ක්‍රීඩකයෝ ඉන්නවනේ. එකේ පැත්තකින් ඔල්වර්සන් හඬ නගනවා. අනිත් පැත්තෙන් ඒ බර උස්සනකොට අනිත් පැත්තෙන් මැරලා වැටෙනවා. නේ? එන ලෝකේ මරණය කියන එක සංස්කාරයක් විදිහට මට විපාක දෙන විදිහ කියන්න පුළුවන්. ලෝකේ කියන්න බෑ. ඒ නිසා පින්වත්නි ලෝකේ අපි කරගත්ත දේ අපට විපාක දෙනවා. ඒක විපාක දෙන විදිහ අපිට ධර්මයෙන් විස වෙන විදිහට දැක ගන්න විදිහක් නෑ. ඒ නිසා ඔබට නිවන් දැක ගන්න අවශ්‍ය නම් ඔබ කල යුත්තේ අප්‍රමාදී වෙන එක සංසාරේ බය දැකලා. සසර බය දැකලා අප්‍රමාදී වෙන්න. සසර බය දැකලා සිල් රකින්න. සසර බය දැකලා දන් දෙන්න. සසර බය දැකලා තවත් කෙනෙක් පිළිබඳ ඇති වෙන පටිගය දුරු කරගන්න. එතකොට ඔබට පුළුවන් සීලය, සමාධිය, ප්‍රඥාව කියන ගුණවන්තකම් වඩන්න සසර බය දකින නිසා. ඒකට අප්‍රමාදී වෙන්න. ප්‍රමාද වුණොත් කවදාකවත් සසර දුකෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. අද නිදා ගන්නවා හෙට භාවනා කරන්නම් කියලා. අද නිදා ගන්නවා හෙට උදේ බණපදේ අහන්නම් කියලා. කවුද දන්නේ නිදිය දෙනකොට මම මැරෙයිද කියලා? නේ? ඒ නිසා අප්‍රමාදී වෙන්න කුසලයේ සඳහාම. ඒ සඳහා ඔබට මේ උතුම් ධර්මයත් නිවන් දොරටුවක් බවටම පත් වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඉතින් ওই කාරණා දෙක මම තේමා කරගත් එකක් දේවදූත සූත්‍රයේ තිබුණු කාරණා ටිකත් වීනෝපම සූත්‍රයේ තිබුණු කාරණා ටිකත් තමයි ඔබට ඔය මම පැහැදිලි කළේ. සීහලට්ට කතාවේ තිබුණු කතාවකුත් උපමාවකට අරගෙන ඔබ මතක් කරලා තිබුණේ ධර්ම කාරණා කීපයක් මතක් කරන්න කියලානේ. ඒ නිසා ඔය ධර්ම කාරණා ටික සිහිපත් කළා. අද මේ උතුම් පින්කමට දායකත්වයේ දරුව අංක 32න් 4 නියදගල පණිපිටියේ පදිංචි පූර්ණිකා ප්‍රසාදිනී සේරම්, ඒ වගේම ශිකා චාන්දනී සේරම්, තමිලා ලසන්ති සේරම් යන දීනිවරුන් දෙදෙනාගේ දායකත්වයෙන් අරමුණු කර ගන්නට යෙදුනේ මීට අවුරුද්දකට ප්‍රථමයෙන් මිය පරලොව යන්ට යෙදුණු පියාණන් වන අංක 197 ආටිගල පාර මීගොඩ ලිපිනේ පදිංචිව සිටි සරම්ගේ දොන් පේමදාස නේද? ඔව් එතුමා සේරම් මහත්මයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නටත් මීට වසර කීපයකට පෙර පරලෝසපත් වන්නට යෙදුණු යහම්පත් ආරච්චිගේ සෝමාවතී පුංචි අම්මා සහ රූපරත්න සමරතුංග බාප්පා ඇතුළු පින් බලාපොරොත්තු වන හැම දෙනාටම පින් අනුමෝදන් කරන්නටත් යහම්පත් ආරච්චිගේ ඥානවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නටත් අප හැම දෙනාටම වහවහා නිවන් අවබෝධයේ පිණසම මේ කුසල් උපකාරයක් වේවා යන සත්පුරුෂ සාදු සිතින් මේ පින්කම සිද්ධ කරනවා. රැස් කරගත් කුසල ශක්තිය ප්‍රඥා නාලිකාවේ ධර්මදේශනා පවත්වන ගෞරවනීය සියලුම ස්වාමින් වහන්සේලාට පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයම සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් ඔයත් ආශිර්වාද කරනවා. ඔබටත් මටත් සියලු ලෝක සත්වයාටත් මේ කුසල් ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ පිණිසම උපකාරයක් වේවා. සසර බය දකිත්වා, ඒ තුල සීලය ආරක්ෂා කරත්වා, සිත සමාධිගත කරගනු ලබත්වා. මේ මනුස්ස ජීවිතයත් මේ ගෞතම බුද්ධ ශාසනයේ උත්පලනලාගෙන සෝවාන් ආදී මාර්ගඵල අවබෝධයේ පිණිසම මේ කුසල් පාරමී ධර්මයක් ලෙසම උපකාර වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු තං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං